සම්බුදු සරණයි සියලු දෙනාටම. සියල්ලම අනිත්‍ය වූ ලෝකයේ නිට්ටය වූ එකම සැපත වන නිවන් සැපත ළඟා කරගන්නට අවශ්‍ය වන හෝරාවක් මෙලෙසින් ආරම්භ කෙරෙන්නේ. බෞද්ධ ගුවන්විදුලිය පුවත සංනිවේදනය කරන දායකත්ව ධර්මදේශනාව මෙතෙන් සිට පුරා හෝරාවක් ඔබ ශ්‍රවණය කළ හැකියි. අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ සද්ධර්ම දේශනාව පවත්වන්නට ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ කනත්තේ වැව කොළඹගම ශ්‍රී මේගුණාරාම රජ මහා විහාරාධිකාරී නේපාලයේ ලුම්බිනි නුවර ශ්‍රී ලංකා මහා විහාරයේ බාරකාර විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද ගල්හැපිටියේ ප්‍රේමරත්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. එසේනම් සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් පංචශීලයේ සමාදන් වීම සඳහා කවුරුත් සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ උතුම් තිසරණ සහිත වූ මේ උතුම් තිසරණ සහිත වූ පංචශීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද මාර්ගඵල නිවන් පිණිසද මාර්ගඵල නිවන් පිණිසද හේතු වේවා. සතු සතු සතු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස න අන්තලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජති සෝ ජගතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචේය පාප කම්මාති. පරම පූජනීය මහා සංඝ රත්නයන් මට අවසරයි මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා සදහබර දායකත්වයේ ලබා දෙමින් බුදුබණ අහන්න බෞද්ධයා සදහම් මණ්ඩපයට එකතු වෙච්ච පින්වත් මව්පියවරු, තරුණ වයසේ පින්වත් දෝල පුතාලා, බෝසත් පුංචි දරුවන්, ශ්‍රී ලංකාව තුලත් සමස්ත බෞද්ධ ලෝකේ පුරාමත් අද මේ බුදුබණ අහන ලක්ෂ සංඛ්‍යාත සදහවත් ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත් පින්වතියනි, ස්වාමින් වහන්සේට ආරාධනා කරලා බොහෝම ගෞරවයෙන් අදත් මේ ධම්සභා මණ්ඩපයට වැඩමවාගෙන ධම්සභා මණ්ඩපය තුල වැඩ ඉන්න සමාධි සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස සුවඳ මල් පූජා කරලා දැත් පිරිනමා සාම්ප්‍රදායිකව මේ උතුම් ආරාධනය කළේ අපේ සිත් සතන් නිවා ගන්න, සසරේ භයානක බව අඳුන ගන්න උපකාර වෙන ධර්ම දේශනයක් පවත්වනු මැනවයි කියන බලාපොරොත්තුවෙන් හැමදිනාම තිසරණ පන්සිල්හි පිහිටා ගුණෝතුන් බවට පත් වෙලා අනෝරා සසර ගමනේ භයානකකම බුදු පියාණන් වහන්සේ විද්‍යමාන කරමින් දේශනා කළ ශාන්ත ධර්මයෙන් උතුම් ගාථා රත්නයක් මාතෘකා කරගෙන ටික වෙලාවක් බුදුබණ අහන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, හතියරින්න තරම්වත් සැනසෙල්ලක් නැති මට්ටමට අපේ ජීවිතවල කාර්ය බහුලත්වයේ බොහොමයි. පාන්දර නිින්දෙන් අවදි වෙලා මහරෑ නිින්දට යනතුරු ජීවිතේ බරපතල රෝග දෙකක් සුවපත් කරගන්න අපි බෙහෙත් හොයනවා. හැබැයි මේ ආබාධ දෙකට සදාතනික බෙහෙතක් නැහැ. తాවකාලික මට්ටමට යටපත් වෙනවා, ආයෙත් මතුවෙනවා. දැස පියවෙනතුරු ජීවිතේ නිමා නොවන මේ භයානක ආබාධ දෙක තමයි දිගච්ඡා පරමාරෝගා. බරපතලම අසනීපේ තමයි මිනිසුන්ට කුසගින්න. ඊළඟ කාරණේ තමයි පින්නතුනි පිපාසය. අපි ජීවිතයේ හැමදේම කරන්නේ මතුවෙන මේ රෝගාබාධ සුවපත් කරගන්න නෙමෙයිද කියලා මදක් පින්නතුන් කල්පනා කරන්න. නමුත් ඒවා සදාතනිකව සුවපත් වෙන ආබාධ නෙමෙයි. ජීවිතේ පවතින තාක් මතුවෙන తాවකාලිකව යටපත් වෙන රෝග පීඩා දෙකක් පමණයි. මුල් කාලේ මිනිස්සු ජීවිතේ බෙහෙත් හේවි අසනීප හැටියට කුසගින්නත් පිපාසයත් සංසිඳව ගන්න පමණයි. නමුත් කල්යම පින්වතුනි, අපේ ශරීර විවිධාකාර රෝග පීඩාවන්ට ගොදුරු වුණා. රෝග නිද්දං පබංගුරං. අසනීප රෝග පීඩා නැමැති කුරුල්ලෝ, පක්ෂීන් ජීවිතේ කැදැල්ලක් කරගත්තා වාසස්ථානය කරන්න, ලැබුම් ගන්න. 90ක් රෝගනි මේ සියල්ල හැදෙන්නේ බඹයක් තරම් වූ ශරීර කූඩුව තුල. ඒව යටපත් කරගන්න ඊට පස්සේ අපිට හුඟක් මහන්සි වෙන්න සිද්ධ වුණා. ජීවිත වියපත් වෙලා ගෙවි යනතුරු අපිට ඒව අවබෝධ වුණේ නැහැ. ඒ නිසායි මම හැමදාම දේශනාවලදී කියන්නේ සැනසille හතියරින්නවත් අපිට විවේකයක් නැහැ කියලා. නමුත් පින්නතුනි, රෝග පීඩා, කුසගින්න, පිපාසය තව බොහෝ අවශ්‍යතාත් එක්ක අපේ ජීවිතේ පිච්චෙනකොට හිත හදාගන්න තියෙන සද්ධර්මයේ විතරයි. ඕනම කෙනෙක් අවසාන කොනේ පිළිගන්න සත්‍යය තමයි
පුත්තා මත්ති. කොච්චර ආදරෙන් මං දරුවෝ හදාගත්තද අද දරුවෝ මගෙන් ඈත් වෙලා. ධනං මත්ති. ධනේ දීපල වෙනුවෙන් නැහි ජීවිතේ ගත කළේ. අද ධනේ දීපල වලින් මට ඇති පළක් නැහැ. අද මට පිහිට පිනිස පවතින්නේ අහපු බණ ටිකේ පිහිට විතරයි. මේක ඕනම කෙනෙකුට ජීවිතයේ අත්විඳින්න සිදුවෙන සත්‍ය දෙයක් පින්වතුනි. ඒ නිසා පින්වත් ඔබ සසරේ භයානකකම හොඳට අවබෝධ කරගෙන එවන් බේජනක සසරකින් එතර වෙන්න ඕන කියන ප්‍රාර්ථනාව තුළ සද්ධර්මයේ වඩන්න අද මේ බණ ටික අහන්නට ඕන. මොනතරම් අවිවේකී කාර්ය බහුල හිම්බත් වෙච්ච ජීවිත ගෙවුවත් පින්වතුනි ඔබ ඊටාම පිංකල උදවිය. ලේසි පාසු පිනක් නෙමේ පින්වතුනි සංසාරේ ඔබ කලේ මේ ලස්සන මනුස්ස ජීවිතය ලබා ගන්න. ඉන්ද්‍රියන් අරෝබලත් නොවෝ. ඇස කන නාසය දිව ශරීරයේ මනස අපූර්වට පිහිටපු පින් ඇති මිනිස් ජීවිතය. ඊළඟ කාරණේ තමයි පින්වතුනි කවුරු මොනවා කීවත් අපේ ඇත්තු ළඟ කොයිතරම් මනුස්සත්වයේ තියෙනවද? කරුණාව, දයාව, අනුකම්පාව, විරාගය, මෛත්‍රිය වැනි උදාර මිනිස් ගුණ ධර්ම సంతානයේ තුල නොතිබුණා නම් අද මේ ධම්සභා මණ්ඩපයට එකතු වෙලා සද්ධර්ම දේශනාවකට දායකත්වය ලබලා දීලා මුළු ලෝකෙම බුදුබණ අහලා සසරින් එතර වේවා කියන බෝසත් ප්‍රාර්ථනාව ලේසියෙන් කෙනෙකුට කරන්න බෑ. ඔබ ළඟ උදාාර මනුස්සත්වයේ තියෙනවා. ඊළඟ කාරණේ තමයි පින්වතුනි සද්ධර්මය. කිච්චෝ සද්ධම්ම සවණං. අපි නිරතුරු පින් කළා ගෞතම බුදුරදුන් ලොවට දේශනා කළ ආර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන්න. දැන් මේ මාධ්‍ය තුලින් මොනතරම් බුදුබණ අහනවද අපි ඇත්තෝ? මුළු ලෝකෙම ධර්මයේ වඩනවා. ඊළඟ දේ තමයි පින්වතුනි සම්බුද්ධ ශාසනය. බැරි වෙලාවත් ලෝකේ මහා ශූන්‍ය කල්පයක අපි ඉපදුනා නම් බුද්ධෝ කියන හඬ අහන්න නෑ. සද්ධර්මේ නෑ. චතුරාර්ය සත්‍ය ධර්මයක් පිළිබඳව කතා වෙන්නේ නෑ. කර්මී කර්මඵලයේ පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති ලෝකයා අයාලේ ජීවිත අරගෙනයි වනේ වන සතුන් වගේ. ගෞතම සසුනයි සද්ධර්මයයි ප්‍රඥාවෙන් සද්ධාවෙන් පිරිච්ච මනුස්ස ජීවිතයයි මිනිස් ගුණ ධර්මයි මේ සියල්ල සංකලනය වෙච්ච ඔබේ ජීවිතේ හරි පින්වන්තයි. අද මේ ධර්ම දේශනාව තුළ සදහවත් ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වන්නේ මෙච්චර පින් ඇති මනුස්ස ජීවිතයක් ලබාගත් අපි දැන් වේගින් පරමායුෂ හීන වේගන යනවා. පින්නතුනි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකෙ වැඩ ඉන්න කාලේ මනුස්ස ජීවිතයක පරමායුෂ අවුරුදු 25000ක්. දහම් පාසලන පුංචි දරුවෝ පවා දන්නවා. අවුරුදු 25000කට පරමායුෂ තිබිච්ච කාශ්‍යප සම්බුද්ධ ශාසනේ ගෙවිලා ගියාට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වූ ගෞතම සම්බුද්ධ ශාසනේ ලෝකෙ පහළ වුණා. මනුස්ස ජීවිත පින්නතුනි පරමායුෂ අවුරුදු 120 දක්වා අඩු වුණා. දැන් පින්නතුල අපි පරිස්සම් වෙන්න ඕන දේ කොමක්ද? ඒ ගෞතම සසුන හරි අඩකින් දැන් ගෙවිලා ගිහින් තව අවුරුදු 2000 ගණනක් ගත වෙද්දී 5000ක් කල් වූ ගෞතම ශාසනේ ගෙවිලා යනවා, අවසන් වෙනවා. මට නම් හිතෙන්නේ දැන් අවුරුදු 120ක් වූ පරමායුෂත් හරි අඩකින් අඩු වෙලා හුඟක් මරණ අකාලී සිද්ධ වෙනවා. බොහොම දෙනෙක් එක්තැන් වෙලා ලෙඩ ඇඳේ දුක් විඳලා මරණයටපත් වෙනවා. මේ අපි අතර සිල් සමාදන් වෙච්ච ධර්මයේ වැඩුව බණ භාවනා කළ අපේ බුදුබණ අහපු සමහර අම්මල තාත්තලා මුල් කාලේ අපිට මතකයි. ඊට පස්සේ දෙමව්පියෝ ඉන්නවද නැද්ද අපිට මතකයක් නැහැ. ඇයි මේ අවුරුදු ගානක් ඇත්තෝ කාමරේ ලෙඩ ඇඳී තනි වෙලා
ඇඳ විට්ටම අල්ලගෙනවත් ඇඳෙන් නැගිට ගන්න බැරි වියපත් බවට අකාලේ රෝගී තත්ත්වයන්ටපත් වෙලා ආපහු ඇත්තෝ මතක් වෙන්නේ මරණීටපත් වුණා කියන ආරංචිය ලැබුණාට පස්සේ පින්නතුනි ඒ තරමට දෙවි මගෙන් අපිට අමතක වෙන්න තරම් කාලාන්තරයක් ඒ උදවිය රෝගීන් බවට පත් වෙලා. ඒ නිසායි පින්වත් ඔබට මා මතක් කරන්නේ ඊටාම පුංචි ආයු ප්‍රමාණයක් ස්වල්ප වූ ආයු ප්‍රමාණයක් තමයි අපිට ජීවිතයේ හැමදේම කරගන්න ඉතුරු වෙලා තියෙන්නේ. මේ ගෙවන පුංචි ජීවිත කාලේ පරිස්සමින් ගත නොකළොත් අපි අපිට අවවාද කර නොගත්තොත් අයාලේ අරගෙන යන ජීවිතේ මග නතර කර නොගත්තොත් අපි ලොකු අනතුරක වැටෙනවා පින්වත්තුනි. ඒ අනතුර ගැනයි අද මේ සද්ධර්ම දේශනාව තුළ සුවහසක් ශ්‍රාවක පින්වතුන් දැනුවත් කරලා සතර අපා දුකින් මිදෙන්න මග කියා දෙන්න අපි උත්සාහ කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති අබින්හං පච්චවේක්කිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා ඉත්‍යාවා ස්ත්‍රීන් ඔබ පුරුෂේනවා පුරුෂයින් ඔබ ගහට්ටේනවා සුවහසක් අද බුදුබණ අහන ගිහි ඔබ පබ්බජිතේනවා පැවිදි වෙච්ච උතුමන් වහන්සේලා. එතකොට පින්නතුනි අපි දෙගොල්ලටම පරිස්සම් නොවුනොත් අනතුරක්. එයයි බුද්ධ වචනේ. ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අපි දෙගොල්ලම පින්නතුනි ජීවිතේ හැම වෙලාවෙම වඩන්න ඕන දහමක් තියෙනවා. දවසකට 10-15 වතාවක්වත් පින්නතුනි මේ දහම මෙනෙහි කරන්න අඩුම තරමින් අපි මේ දහම මෙනෙහි කිරීම නෙමෙයිනි කරන්නේ. බැලු බැලුවත් බලාගෙන කඳුළු බිබි අඬනවා. එක්ක නැත්තම් ඇයි දෙවියනේ ජීවිතේ මටම මේ කරදර මම මෙච්චර හොඳට ඉන්න බලනවා මටම මේ කරදර කිය අපි අපිට ඇති වෙන දුක් වේදනා කියා පාමින් කෑ ගහනවා. ඒක බුදුමග නෙවෙයි පින්නතුනි. හිත හදාගන්න බුදුරජාණන් වහන්සේ දහමින් මඟ පෙන්වීමක් කළා. කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති නිරතුරුව හිතන්න දුකක් වේදනාවක් බයක් කම්පනයක් ජීවිතේ දරා ගන්න බැරි විඳ ගන්න බැරි කරදරයක් එන හැම වෙලාවෙම ඔය ඇත්ත වඩන්න ඕන දහම අඬන එක නෙමෙයි විලාප කියන එක නෙමෙයි කාටවත් චෝදනා කර කර ද්වේෂයේ බහුලව වඩමින් අකුසල් කරගන්න එක නෙමෙයි කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මගේ කර්ම ස්වභාවයයි. කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම බන්දු කම්ම පටිසරණෝ මට මගේ ජීවිතේ ඉන්න එකම ඥාතිය මගේ කර්මයයි. මට මගේ ජීවිතේ ඉන්න හොඳම මිතුරා මගේ කර්මයයි. මා කර්මයේ ස්වභාවය කොට ඉන්න කෙනෙක්. මා කර්මයේ දායාද කොට ඉන්න කෙනෙක්. මා කර්මයේ ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි. යං කම්මං කරිස්සාමි මා මගේ ජීවිතය තුල කරන්නේ මොන වගේ කර්මයක්ද? කල්යාණං වා පාපකං වා. කල්යාණ කර්මයක් වෙන්න පුළුවන්, පාප කර්මයක් වෙන්න පුළුවන්. කළ ක්‍රියාවට අනුව ප්‍රතිඵලයක් ලැබෙනවා. තස්ස දායාදෝ භවිස්සාමීති කර්මයෙන් ලැබෙන ප්‍රතිඵලයේ දායාද කොට මා ජීවත් වෙනවා, සංසාරේ පුරාම ගමන් කරනවා. දැන් කවුද මේ ධහම වැඩුවේ? කවුරුවත් නැහැ. මෙච්චර පැහැදිලි ධහමක් කර්මයේ පිළිබඳ විග්‍රහයක් තථාගතයන් වහන්සේ ලෝකයට දේශනා කරලා තියෙද්දි මේ විපතට හේතු අනන්ත සංසාරේ මම කරපු කීපු දේවල් කියන එක ඔබ හිතන්නේ නැතුව ඔබ ඔබට ශාප කරගන්නවා. ඔබ තව කෙනෙකුට ද්වේෂ කරනවා. ඔබ විලාප තියනවා මැරිලවත් යන්නේ නැහැ මේ කරදර ඉවරයක් වෙන්න කී ජීවිතය අපි දුක් වෙනවා.
නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා මෙයයි කර්මයේ ස්වභාවය. විවිධාකාර විසර්ගන කර්මය අපිව සොයාගෙන එනවා. කවදාවත් ඒක නතර වෙන්නේ නැහැ පින්වතුනි. කල්යාණ කර්ම වේවා, පාප කර්ම වේවා, දිව්‍ය පුරාම අපිව අත්හැරලා යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ලස්සන උපමාව තමයි ගොනා බඳිනවා කරත්තේ. පුරාණ කාලේ අපේ ගම්වල කරත්ත තිබුණා. දැන් දකින්නත් නැහෙනි. කරත්ති බඳපු ගොනා දක්කනකොට මේ කරත්ති පදවන කෙනා ගොනාව දක්කනකොට ගොනා පය තියෙන අනුව පසුපසින් කරත්තේ රෝද දෙක කැරකි ගමන් කරනවා. කවදාවත් නතර වෙන්නේ නැහැ. ගොනා පස්සට ඉද්දි රෝද දෙක ආපහු පසුපසට එනවා. ගොනා ඉදිරියට යද්දි ආපහු රෝද දෙක ඉදිරියට යනවා. හැරෙද්දි රෝද දෙක හැරෙනවා. නතර වෙද්දි නතර වෙනවා. නමුත් මේ නතර වීම සදා තෙනික නෑ. ගවයා දුවද්දී ආපහු කැරකි යනවා. මෙයයි බුදුරජාණන් වහන්සේ වදාළ චක්ඛංව වහතෝ පදං. ගැලබැඳි ගුණා පසුපස රෝද දෙක ගමන් කරන්නාසේ තරාතිරම තත්ත්වේ බලේ නිලේ කිසිවක් නෑ. කර්ම නියාමයේ අපි හැම දිනාටම පොදුයි පින්වතුනි. දැන් අපි කරන්න ඕන දේ මොකක්ද? මේ ගවයා කරත්ති බැඳලා තියෙන තාක් මේ රෝද දෙක ගමන් කරන එක නතර කරන්න බෑ. සදාතනිකෝ ගවයා ලිහලා නිදහස් කළොත් ඒ ගමන අවසానයි. මම ඔබෙන් ඉල්ලන්නේ කුසල් වේවා අකුසල් වේවා සංස්කාරයන්හි අනිත්‍යතාවය දකින්න. කුසල සංස්කාරයන් විපාක දීලා අවසන් වෙනවා. අකුසල සංස්කාරයන් හැමදාම විඳවන්නේ. පින තුල හිතන්න එපා ඒක මුළු ජීවිතේ සසර පුරාවටම විඳවනවා කියලා. අකුසල සංස්කාරයන්ද විපාක දීලා විඳවලා අවසන් වෙනවා. කුසල අකුසල් සංස්කාරයන්හි අනිත්‍යතාවය අවබෝධ කරගෙන නොපවතින බව අවබෝධ කරගෙන පුළුවන් තරම් පින්නුතුනි පරිස්සමින් ජීවිත මඟ පවත්වාගෙන යන්න. රැකවරණී සැනසෙල්ල පිණිස හේතු වන්නේ ඒ උදාර ගුණයයි පින්වත්තුනි. අද අපි පින්වත් ඔබට මාතෘකා කළේ භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා එක්තරා වස්සානයක් නිමා කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. වන්දනා කළ ස්වාමින් වහන්සේලා සමග තිලෝගුරු බුදු පියාණන් වහන්සේ සුව දුක්තරතුරු ගමනී ස්වභාවයේ සාකච්ඡා කරද්දී ඒ ස්වාමින් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඊ타ම උතුම් ජීවිතේ දියුණු කරගත යුතුම මේ උතුම් ගාථා රත්නය. මේ ගාථා රත්නෙන් බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට දහම් දෙසුවා. න අන්තලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න වෙජ්ජිතීසෝ ජගතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචේය පාපකම්මා. සවැත් නුවර දෙවුරන් විහාරෙදී තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නෙන් දහම් දෙසුවේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න තුන් දිසාවකින් ස්වාමින් වහන්සේලා බොහෝ දුර ගෙවාගෙන මග ගෙවාගෙන සමහර ස්වාමින් වහන්සේලා මහා සාගරේ ඔරු පාරු වලින් තරණය කරගෙන තමයි දුරකථන ගෙවාගෙන බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න වැඩම කළේ. එක්තරා ස්වාමින් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා, ස්වාමීනි අපි ඔබ වහන්සේ මුණ ගැහෙන්න ආවේ වෙනත් දේශයක ඉඳලා, මේ දේශේ ඉඳලා නෙමෙයි. අපි මේ ගමන ආවේ නැවක නැගලා, මගින් ප්‍රවාහණය කරන නැවක නැගලා වෙනත් දේශයක ඉඳලා මහා සාගරේ තරණය කරමින් ඔබ වහන්සේ වන්දනා කරන්න, ඔබ වහන්සේ මුණ ගැහෙන්න අපි මේ ගමන ආවේ. ස්වාමීනි අපි මේ ගමන එද්දී අපි ආපු නැව මහමෝද මැදදී හදිස්සියම අතරමඟ නතර වුණා. එහි යාන්ත්‍රික දෝෂයක් තියෙනවද කියලා නැවියෝ හරි කලබලෙන් හොයලා බැලුවා. කිසියම් යාන්ත්‍රික දෝෂයක් තිබුණේ නැහැ. අවසානයේ තීන්දුව කළා
අනන්ත සංසාරේ පව් කරපු අවාසනාවන්ත කෙනෙක් මේ නැවේ මේ මගින් අතර ඉන්නවා. කිසිම දෝෂයක් නැතුව මේ නැව මහ මුහුද මැද නතර වුණේ ඒ නිසායි. ඒ නිසා හැමදෙනාගේම ජීවිත දහස් ගණනකගේ ජීවිත වෙනුවෙන් නැවේ හිටපු ඇත්ත තුන්ඩු ක්‍රමයක් අනුගමනය කළා. ඒ තමයි පෞකාර පුද්ගලයා සොයාගන්න තුන්ඩු ක්‍රමයක් අනුගමනය කළා. අවසානයේ තුන්ඩු ඇදිච්ච කෙනා අවාසනාවන්ත පෞකාරයෙක් හැටියට මුළු නැවේම ඇත්තෝ තෝරගත්තා. කවුරුත් නෙමෙයි ස්වාමීනි. ඒ නැව පැදවපු ප්‍රධාන නැවියගේ බිරිඳ තමයි අවසානයේ තුන්ඩුවේ අයිතිකාරිය වුණේ. ඇයි මේ පෞකාර කාන්තාව කියලා මුළු නැවේම ඇත්තෝ තීන්දුව කළා. ඊට පස්සේ මොකද කළේ? නැවේ හිටපු අය තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරලා ඇයගේ බෙල්ලේ වැලි උරයක් ගොඩ ගැට ගහලා විශාල වැලි පුරයක් ඇයගේ ගෙලේ ගැට ගහලා ඇය තල්ලු කළා නැවින් මහ මුහුදට. ස්වාමීනි පුදුමයි. ඇය මහ මුහුදට වැටෙනවත් එක්කම අක්‍රිය වී තිබිච්ච නැව ඉබේම ක්‍රියාත්මක වුණා. අපි හැම දිනම සුවසේ මෙගොඩට ආවා. ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, පින්වත් භාග්‍යවතුන් වහන්සේ අවාසනාවන්ත අන්දමින් බෙල්ලේ වැලි උරයක් ගැට ගහලා මහ මුහුදට ඇද දාලා මරණයට පත් වෙන්නේ අසරණ කාන්තාව කරපු අකුසලෙ මොකක්ද කියලා ඇහුවා. බලන්න පින්වතුනි, සාංශාරික ජීවිතේ ස්වභාවය. ඒ නිසායි අපි නිරතුරුව ඔබට කියන්නේ හැම වෙලාවෙම පින්වතුනි, පැවිදි උතුමන් වහන්සේලා, පැවිදි වෙච්ච අපි, ගිහි පින්වතුන්ලා, අපි දෙගොල්ලම පින්වතුනි පුංචි දෙයකටවත් කයින් වචනින් හිතින් වරදේ බැඳෙන්නට හොඳ නෑ. සංසාරේ කවදාවත් අපිට ලාභයක් ලැබෙන්නේ සිද්ධ වෙන්නෙම පාඩුවක්. ඒ නිසා පින්වතුනි පරිස්සමින් ජීවත් වෙන්න කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ දහම තුලයි. බුදුරජාණන් වහන්සේ වදාළනි, පින්වත් මහණෙනි, මේ කාන්තාව పూర్ව භවයකදී වෙනත් ආත්මයකදී උත්සාහයෙන් ගොවිතැන් කරන ගොවියෙකුගේ බිරිඳක්. ඇය ගෙදර සුරතලයට බලු පැටියෙක් හැදුවා. කොච්චර මේ ස්වාමි දිනියට බලු පැටිය ආදරේද කියනවා නම්, ඇය යන්නේ කොහෙද? බලු පැටිය හැමදාම ඇය පස්සෙන් යනවා. දැන් මේ බලු පැටිය ලොකු මහත් වෙලා විශාල සුනකෙක්, බල්ලෙක්. නමුත් තමන් ජීවත් කරවන කෑම බීම ටික දෙන ආදරෙන් තමන් හදාගත්ත ස්වාමි දිනිය පස්සේ මේ බල්ල හැමදාම ගමන් කරනවා. නගරයට යද්දි, වාහනයක යද්දි, පාරේ යද්දි ඒ බල්ල පස්සෙන් දුවගෙන එනවා. පාරේ තුට ඉන්න උදවිය විවිධ විදියට ඇයට උසුළු විසුළු කළා මේ බල්ල තමන් පස්සෙන් එන සිදුවීම ගැන. අද උනත් එහෙම කියනවනේ විහිළුවකට හරි. බල්ලා පිළිබඳ තමන්ට විහිළු කරද්දී අර කාන්තාව හරියට ලැජ්ජාවටපත් වුණා. ඒ විතරක් නෙමෙයි, කේන්ති ගත්තා. සසරේ භයානකකම නොදන්නේ ඇය දවසක් දියනාන්න ලිඳට යද්දී අර අසරණ බල්ලා පස්සෙන් එනවා. වටපිට බැලුව කවුරුත් නැහැ. මේ කාන්තාව මොකද කළේ? මේ බල්ලා උස්සලා ලිම්බැම් උඩට අරගෙන කලගෙඩියට වැලි පුරවලා, දියගිනියන්න ගෙන කලගෙඩියට වැලි පුරවලා, වැලි පිර වූ කරේ අර අසරණ බල්ලාගේ බෙල්ලේ ගැට ගහලා බල්ලා අතෑරියා වැලි කලයත් එක්කම ලිඳට. වේදනාවෙන් කෑ ගහලා ගොඩෙන්න බැරි අසරණ බල්ලා ලින් පතුලටම ගිලී ගියේ වැලි කලේ බරට. දුක් විඳලේ අසරණවන්තයා මරණයටපත් වුණා. මහණෙනි, අනන්ත සංසාරේ යම් දවසක ඒකල මේ බරපතල අකුසලය හේතුවෙන් ඒ කාන්තාව අපාගත වුණා. අවසානයේ කල්ප ගණන් දුගතිය දුක් විඳලා ඉතිරි වෙච්ච අකුසලය මීට පෙර ආත්ම භාව 100කදී මේ වගේම වැලි කල කරේ ගැට ගහලා මරණයට පත් කරලා අවසන් වූ ශේෂ වූ අකුසලයයි මේ මහ මුහුද මැදදී වැලි උරයක් කරේ ගැට ගහලා සාගරයට දාලා මරණයට පත් වෙන්න සිද්ධ වුණේ කියලා අර ස්වාමින් වහන්සේලාට
බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබ ඔබේ ජීවිතය අතීතයේ දිහා බලන්න පින්වත්තුනි. කර්මය හා කර්මඵලයේ පිළිබඳව නොදන්නකමින් යම් යම් අකුසල් ඔබේ ජීවිතයෙන් වෙන්නේ නැති නොදන්නකම තුල. හැබැයි වැරැද්ද කිසි හොඳක් නැහැ. වැරැද්ද වැරැද්දමයි. හැබැයි වැරැද්ද ජීවිතය අමතක කරන්න. මේ සද්ධර්මය අහපු දවසේ ඉඳලා ඔබ ඔබේ ජීවිතේ පරිස්සම් කරගන්න. පුංචි ලැජ්ජාවකට කෙනෙක් කට කතාවක් කියව තරමට කෙනෙක් ඔබට නින්දාවක් කළ අවඥාවට hina වුණා කියපු තරමට කවදාවත් පින්නොතිනි සංසාර ගමන අතරමං කරගන්න එපා. බලන්න අර කාන්තාව කල්ප ගණන් දුක් විඳන්නේ. පරිස්සම් වෙන්න. ඊළඟ වතාවේ පින්නොතිනි තවත් ස්වාමින් වහන්සේලා සංඝ පිරිසක් මම කියවන්නේ ඔබට තුන් දිශාවකින් ස්වාමින් වහන්සේලා වස්සානේ නිමා කරලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න ආවේ. ඊළඟ සංඝ පිරිසේ වාරේ එනකොට අර සංඝ පිරිස නැගිටලා ගිහින් ඊළඟ සංඝ පිරිස බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් වන්දනා කළා. ගමන් බිමන් ආගිය තොරතුරු සාකච්ඡා කළා. සුවසේ වස්සානේ ගත කළ අයුරු ධර්මී දියුණු කළ අයුරු බුදුරජාණන් වහන්සේට සිහිපත් කළා. ඒ වෙලාවේ අර ස්වාමින් වහන්සේලා කියනවා ස්වාමීනි අපි බොහොම දුර්ග මාර්ගයකින් තමයි මේ සවැත් නුවර බලා වැඩම කළේ. එහෙම ඉන්න වෙලාවේ අපි මහ පුදුම දෙයක් දැක්ක ස්වාමීනි. එක්තරා මව් කෙනෙක් ගමක ගෙදරක අම්මා කෙනෙක් ආහාර උයමින් ඉන්නවා කුස්සියේ. ටිකක් දවල් වෙලා අපි එන අතරතුර ඒ වෙලාවේ ස්වාමීනි ලිපේ තිබිච්ච තෙල් තාච්චිය තෙල් බඳුනට ඉබේම ගිනි ඇවිලුණා. රත් වුණාම තෙල් බඳුන ගිනි ගන්නවනේ පින්නතුනි. තෙල් බඳුන ගිනි ගන්නවා. ඒ ගින්න පැතිරිලා ගිහින් අර කොලාතු සෙවිලි කරපු මුළු ගේම ගිනි ගත්තා. අර තෙල් තාච්චිය ගින්නෙන්. ඒ විශාල ගිනි රශ්මිය අහසට නගිද්දී අහසේ පියාසර කරමින් හිටි කපුටෙක් අර මහා ගිනි රශ්මියට අහු වෙලා ස්වාමීනි ඇවිද ගන්න බෑ දුමට හොයා ගන්න බෑ වටපිටාව එතනම ඇදගෙන වැටිලා අර ගින්නට අහු වෙලා පිච්චිලා මැරුණා. ස්වාමීනි මේක මහා ස්වාභාවික මරණයක්. අපි බලන් ඉද්දී උනේ. ඇයි ස්වාමීනි එහෙම වෙන්න හේතුව? බලන්න තිරෝගුරු බුදුරජාණන් වහන්සේ අතීත තොරතුරු සිහිපත් කරනවා. පින්වත් මහණෙනි මේ කපුටා මීට පෙර ආත්ම භාවයකදී ඊටාම දක්ෂ ගොවි මහත්මයෙක්. මේ ගොවිය තමන්ගේ ගොවිතැන් කටයුතු ප්‍රවාහන කටයුතු කිරීම පහසු කරගන්න ගවයෙක් සකස් කරගත්ත පුහුණු කරගත්තා. ඒත් පින්නතුනි මේ ගවයා තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරගන්න දක්ෂ නැහැ. ගොවි මහත්තයාට හරි කේන්ති යනවා. කවදාවත් තමන් කියන විදියට මේ ගවයට ප්‍රවාහනයක් බරක් අදින්න ගොවිතැනක් කරගන්න කිසිම දෙයකට මේ ගවය යොදා ගන්න අමාරුයි. වියගහ කරේ බැන්දම ටික දුරක් ගිහිල්ලා බිම වැතිරෙනවා. ඉතින් මේ විදියට හැමදාම තමන්ගේ ගමනට බාධාවන් එද්දී ගොවි මහත්තයා කේන්තියටපත් වෙනවා. දවසක් දරා ගන්න බැරි ද්වේෂී බරිත වෙච්ච මේ ගොවියා අර ගවයාගේ මුළු ශරීරයම පිදුරු වලින් වෙලලා පිදුරු වලින් වහලා ඔතලා ආවරණය කරලා ගිනි තිබ්බා. මෙහිම ගවයෙක් මට ඇති වැඩක් නැහැ. පුංචි කාලේ ඉඳලා කෑම වතුර ටික දීලා ආදරෙන් හදාගatti මගේ ගොවිතැන් කටයුතු යමක් කමක් ඇද ගන්න හා ගන්න ගොයන් ටිකක් පාග ගන්න පහසුව පිණිස කවදාවත් මේ ගවය මට අවශ්‍ය විදියට හැසිරෙන්නේ නැහැ නේ කියලා පිදුරු වලින් වෙලලා ඔතලා මේ ගවය පුච්චලා මරලා දැම්මා. ඒ හේතු නිසා පින්වත් මහණෙනි මරණින් මතු මේ ගොවියා අපාගත වුණා. අප්‍රමාණ වාර ගණන් අපායේ දුක් විඳලා ශේෂ වෙච්ච අකුසලයේ ගෙවන්න අවසානයේ කපුටෙක් වෙලා ඉපදිලා ඒ ආත්මේදී ඉබේම ගින්නට අහු වෙලා දැවි මරණයට පත් වෙච්ච හැටි
බුදුරජාණන් වහන්සේ දේශනා කළා මීට පෙර ආත්ම භාව 7කදී මේ ආයුරින්ම ගින්නට දැවි ජීවිතේ විනාශ වූ බව අර ස්වාමින් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්නුතුනි මම ඔබට ආපහු කියනවා ඔබට ඔබේ ජීවිතේ ප්‍රත්‍යවීක්ෂා කරන්න පුළුවන් දැන් මෙනෙහි කරන්න පුළුවන් නොදන්න කමින් කයින් වචනින් හිතින් අකුසල් සිද්ධ වෙන්නේ නැති කර්මය හා කර්මඵලයේ පිළිබඳ අනාවබෝධයෙන් සිදු දෑ මනසින් බැහැර කරන්න. හැබැයි මේ සද්ධර්මය අද ශ්‍රවණය කරපු දා ඉඳලා කා කිරිහිවත් වෛර හදාගන්න එපා. වනේ වනසතෙක් කිරිහිවත් ද්වේෂය හදාගන්න එපා. දැන් බලන්න පින්නතුනි දේවදූතී අපේ ගෙදරම ඉන්නවා. නමුත් මෙයා අපිට සසරින් එතර කරවෙන්න පින් කරගන්න ලැබිච්ච දේවදූතී කියලා හිතන්නේ කීයෙන් කී දෙනාද? සුරතලයට බල්ලෙක් හදනවා ගෙදර. සුරතලයට බලලෙක් හදනවා ගෙදර. ඔබ දරුවෙකුට වගේ ආදරේ ඒ සතාට. මන්නම් කියන්නේ තිරිසන් සතෙකුටවත් ආදරේ කරන්න බැරි මිනිස්සෙක් කවද්ද මිනිසෙකුට ආදරේ කරන්නේ? ඒ නිසා සතා සිව්පාවට ජීවිතේ ආදරේ බෙදලා දෙන්න. ඔබ දුර ගමනක් ගිහින් ඇවිත් බඩගිනි කෑම ටික බෙදාගෙන වතුර එකකුත් අරගෙන වාඩි වෙනවා කෑම ටික කන්න. ඔබ ආදරෙන් හදාගත් අර සුරතල් සතුනෙක් බල්ලෙක් බලලෙක් ඔබ ළඟට ඇවිල්ලා වලිගිය වනමින් බලාගෙන ඉන්න ඔබ දිස. බඩගින්න ඉන්න ඔබට හරි ද්වේෂයක් ඇති වෙනවා. වේගින් වැරෙන් පයින් ගහනවා අර සතාට. ඈත ගිහින් බිත්තියක ගහක ගලක උ වදිනවා. වේදනාවෙන් පැත්තකට වෙනවා. නමුත් මේ සතා නිහඬව ඔබට කිව්වේ මොකක්ද? ඔබට බඩගිනි. ඔබට හුඟක් බඩගිනි. ඔබ කෑම කන්න. මටත් බඩගිනි දරා ගන්න බෑ. ඔබට වගේ මට කතා කරගන්න බෑ. ඒ නිසා කුස පිරෙන්න ආහාර අරගෙන පිඟාන ඉඳුල්පත් කටක් මගේ බඩගින්න වෙනුවෙන් ඉතුරු කරන්න. දේවදූතෙක් නෙවෙයිද? ඔබ දෙන බත් සරලුව ලෙව කන සතා කුස පුරව ගන්නවා. අනන්ත සංසාරය ආත්ම කී කෝටියක් පින්නුතිනි ඔබට පින් සිද්ධ වෙනවද? තිරිසං සතෙකුට බත් තුලක් දන් දුන් පිණින්. ඒ නිසා හැම දෙයක්ම ඔබේ සසර ලාභයටම යොදා ගන්න බලන්න. පුංචි දෙයක් හරි ද්වේෂයේ බහුල කරගෙන අකුසල් කරගන්න එපා. දැන් අර සංඝ පිරිසේ දෙපාර්ශ්වයටම බුදුරජාණන් වහන්සේ කියා දුන්න අතීත සංසාරගත කතා පුවත් තුළ ඒ අය කරගත් අකුසල් කල්ප ගණන් වේදනාවෙන් විඳි අයුරු බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළානි. පින්වත් ඔබ කයින් වචනින් හිතින් පුළුවන් තරම් දුරට ධර්ම මාර්ගයේ වඩන්න. දැන් මේ දෙවනි භික්ෂු පිරිසත් බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා කමා කරගෙන විවේක ගන්න ඉවත් වුණා. දැන් අවසන් සංඝ පිරිස තුන්වෙනි කණ්ඩායම බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා තමන් වස්සානීය ගත කළ අයුරු සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේ අහනවා සුවසේ සිව්පසේ ලැබුණාද? වස්සානීය සුවසේ ගත කළාද? කමඨහන් දියුණු කරගත්තද? මේ තොරතුරුන් වහන්සේ අහනවා. සියල්ල සිහිපත් කළ ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි අපි මේ සවැත් නුවර බලාගෙන ගමන ටිකක් ප්‍රමාද වුණේ. බලාපොරොත්තු නොවිච්ච මහා අකරතැබ්බයකට ස්වාමීනි අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔබ වහන්සේ වඳින්නේ අතර මගදී එක්තරා දිනක රාත්‍රී කාලයක අපි විශාල ගල් ගුහාවක läගුම් ගත්තා. ස්වාමී රාත්‍රී කාලේ අපිම ගල් සේනාසනේ නවාතැන් අරගෙන විවේකයෙන් ඉන්නකොට මහා වැස්ස තද සුළඟ විශාල ගල් කුලක් උඩින් පෙරලිලා ඇවිල්ලා අපි හිටපු ගල්ලෙනේ කුටියේ ඉබේම දොර වැහුණා.
දෙවන්ත ගල්කොළ ඉස්සරහට හරස් වෙලා අපිට අඟලක්වත් ඒ ගල් උස්සල සොලවන්න බැරි වුණා. පැන්නේ දාන්නේ නෑ කිසිවක් නෑ. දරා ගන්න බැරි වේදනාවකින් දින 7ක් ස්වාමීනි අපි අපේ ජීවිතය ගැන තිබිච්ච ආසාවත් අත්හැරලා ගල් වෙන තුල වැඩි හිටියේ. පිපාසයෙන් කුසගින්නෙන් පීඩාවින් පෙළෙමින් ස්වාමීනි අපි පුදුම වේදනාවකට පුදුම දුකකටපත් වුණා මේ දින 7ක කාලය තුල. ස්වාමීනි දින 7 ගත වෙද්දී අපිම දන්නේ එක්තරා දිනක උදෑසනි බේම ගල් කුල වෙනත් පැත්තකට පෙරලිලා අපි ඔබ වහන්සේ වන්දනා කරන්න ඊට පස්සේ මේ ආවේ. දින 7කින් තමයි අපිට ආහාර පාන ලැබුණේ, පැන් ටිකක් ලැබුණේ, විවේකයක් ලැබුණේ. ස්වාමීනි පුදුමාකාර මානසික පීඩනයකින් මේ දින 7 අපි ගත කළා. ඇයි ස්වාමීනි අපිට එහෙම වෙන්න හේතුව? බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔබ වහන්සේලා කී නමක්ද? ස්වාමීනි අපි 7 නමක්. ඔබ වහන්සේලා 7 නම මීට පෙර ජීවිතයකදී ගවයෝ බලන ගොපළු දරුවෝ රංචුවක් වෙලා තමයි ගමක ජීවත් වුනේ. ඔබලා මස් අනුභව කරන්න හරි ආසාවෙන් ගවයින් දක්කමින් ඉන්න වෙලාවක විශාල තලගොයෙක් යනවා දැකලා මේ තලගොයා පසුපස හඹාගෙන ගිහින් ලුහු බැඳගෙන ඔහු මරන්න පහර දෙද්දී ඒ තලගොයා ජීවිතය ගැන පුදුමාකාර බීතියකටපත් වෙලා දුවගෙන ගිහිල්ලා කිට්ටුව තිබිච්ච විශාල හුඹසකට රිංගුවා. ගොපළු දරුවන් වෙච්ච නුඹලා 7 දෙනා ඒ ආත්මේ දැන් රෑ වෙලා හිටැවි තලගොයා මරා ගන්නවා කියලා මේ තුඹහේ තිබිච්ච සියලුම සිදුරු වහලා දාලා යන්න ගියා. ආපහු හිටැවිලා තලගොයා අල්ල ගන්නවා කියන බලාපොරොත්තුවෙන්. නමුත් දින 7ක් යනතුරු ඔබලාට සිහි වුණේ නැහැ තලගොයා තුඹස ඇතුළේ හිර වෙලා නේද කියලා. දින 7කින් පස්සේ තමයි ඇවිල්ලා ඒ විශාල තුඹසේ සිදුරු ඇරියේ. අසරණ තලගොයා දින 7ක් කුසගින්නේ. ආහාර නැහැ, වතුර නැහැ. අවසාන මොහොතේ ජීවිතය පිළිබඳ පුදුමාකාර පීඩාවකින් දුක් විඳලා දින 7කින් තමයි තුඹසෙන් එළියට ආවේ. ගොපළු දරුවන් මේ සතා කෙරෙහි නුඹලා එදා අනුකම්පා කළා. හැබැයි මරා දැම්මේ නැහැ. දින 7ක් ආහාර වතුර නැතිව බඩගා ගන්නවත් හයිය නැති අසරණ සතානේ කියලා නුඹලා 7 දෙනායි සතා මරා දැම්මේ නැහැ. අනුකම්පා කළා. තලගොයා දින 7ක් තුඹසේ සිර කළ අකුසලය. පින්වත් මහණෙනි එක් ආත්ම භාවයකදී දින 7 බැගින් මේ වාගේ පුදුමාකාර පීඩාවන්ට ගොදුරු වෙලා දුක් විඳලා ගෞතම සසුනේ ශ්‍රාවකීන් බවට පත් වෙලත් ශේෂ වූ අකුසලයයි දින 7ක් ගල්ලෙනක් තුල සිව්පසේද නැතුව හිරවි දුක් විඳිමින් ඔබ වහන්සේලා ගෙවා දැම්මේ. ඒ සංසාර අකුසලයේ අවසానයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලා කණ්ඩායම් 3කට තමන් වහන්සේලාගේ పూర్ව ආත්මයන්හි කයින් වචනින් හිතින් කළ අකුසල් පිළිබඳව ධර්ම දේශනා කරලා කරුණු කියා දීලා එදා දේශනා කළේ මා මාතෘකා කළ ගාථා රත්නයයි. නාන්තලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජතිසෝ ජගතිප්පදේශෝ යත්තට්ඨිතෝ මුංචේය පාපකම්මා. පින්වතුනි මේ ගාථා රත්නයෙන් බුදුරජාණන් වහන්සේ දා අර ස්වාමින් වහන්සේලාට දේශනා කළේ කවදාවත් පින්වතුනි කයින් වචනින් හිටි යම් කිසි කෙනෙක් අකුසලයකින් වචනයක් අකුසලයකින් සිටිවිල්ලක් අකුසලයකින් ක්‍රියාවක් කළා නම් ඒ අකුසලයෙන් ගැලවීමට මේ ලෝක ධාතුවේ කිසිම තැනක සැඟවීන්නට තැනක් නොමැති බව මේ ලෝක ධාතුවේ සැඟවෙන්නට සමර්ථයෙක් නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. න අන්තලික්කේ
අහසේවත් මේ අභ්‍යවකාශය තුලවත් න සමුද්ද මැජ්ජේ මහා මොහොතේ මැද සැඟවී ඉන්න හැකි තැනක්වත් නෑ පින්වතුනි. න පබ්බතානං විවරං පවිස්ස, ඒ කියන්නේ ගල් පර්වතයක සිදුරකට ගුහාවකට ගියත් කවදාවත් පින්වතුනි කළ අකුසල විපාක වාරේ එනකොට ඒ අකුසල විපාක වාරයෙන් ගැලවෙන්න සමර්ථ කෙනෙක් මේ තුන් ලෝක ධාතුවේම කොතනකවත් නැහැ කියන බව බුදුරජාණන් වහන්සේ එදා අර පින්වත් ස්වාමින් වහන්සේලාට දේශනා කළා. ඒ නිසා පින්වතුනි ධර්ම දේශනේ මීට වඩා දීර්ඝ කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊටාම කෙටියෙන් සසර ගමනේ භයානකකම පින්වත් ඔබට හේතු ගන්න ඊටාම සරලව මේ සද්ධර්ම දේශනේ කළේ. පැවිදි වෙලා ගෞතම සසුනේ ආර්ය ශ්‍රාවකයන් බවට පත් වුණත් අනෝරා සංසාරේ කරපු කීප දේවල් වලින් ගැලවෙන්න සැඟවෙන්න මග අරින්න මගක් නැති තැන අපි ගැලවෙන්නේ කොහොමද? පරිස්සම් වෙන්න පින්වත්නි. අද ඉඳලා කයින් වචනින් හිතින් යහපත් දේම දකින්න, යහපත් දේම කරන්න, ක්‍රියා කරන්න, හිතන්න, මෙනෙහි කරන්න. ඔබ අප්‍රමාණ අකුසලයන්ගෙන් මිදී දහම් මඟ වඩන්න උත්සාහ ගන්න කියන කාරණය මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ මොනවාම පින්වත්නි ඕනම කෙනෙකුට සැනසෙල්ලේ අවසාන කොනේ දැස පියා ගන්න පුළුවන්. කයින් වචනින් හිතින් පරිස්සම් වෙලා මේ ජීවිතයේ කළ අප්‍රමාණ යහපත දකිමින් දැස පියා ගන්න ඔබ සත්‍යමයි පින්වත්නි කවදාවත් මරණින් මතු පහලට වැටෙන්නේ නැහැ. ඔබේ ජීවිතය ආරක්ෂා වෙනවා. සුගති තලයක උපදිනවා. ශාස්ත්‍රීය දෙව්ලෝ තලයක මාර්ගඵලලාභී දෙවියෝ තුන් අතර ඉපදී අප්‍රමාණ ධම වඩා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන් අවබෝධ කරගන්නේ සසර ගමන අපි හැම දිනාටම උපකාර වෙනවා පින්වත්නි. මෙන්න මේ ටික විතරයි අද සද්ධර්ම දේශනාව තුළ ඔබට සිහිපත් කරන්න කල්පනා කළේ. උතුම් සීලයක පිහිටා පුරා හෝරාවක් ගෞතම බුදුරදුන් ලොවට දේශනා කළ පිවිතුරු ආර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කළ පින් කැමැති බුද්ධ ශ්‍රාවක දෙවිවරු අනුමෝදන් වේවා, දෙවිවරු සැපවත් වේවා කියලා සාදු කියන්න. මේ පරලෝකී සීල ඥාතීන් මේ කුසල් අනුමෝදන්ව දුකින් නිදහස්ව සැපවත් වේවා. මුළු මහත් ලෝකේ පුරාමත් අපේ රට තුලත් බෞද්ධ සදහම් මණ්ඩපය තුල සද්ධර්ම දේශනාවට දායකත්වය ලබා දෙමින්ද බුදුබණ සෝබ හැම දිනාටගේම මෙලොව ජීවිතය යහපතින් පිරේවා. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන් අවබෝධ කරගන්න මේ කුසල් පාරමී ධර්මයන් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානි සංස බලෙන් හැම දිනාටම උතුම් නිවන් සෝයම සැලසේවා. සාදු සාදු සාදු. සමට උතුම් නිවන් සුවේ ප්‍රාර්ථනා කරමින් ඊටමත් හරවත් වූ දහම් කාරණාවක් ඔස්සේ ඔබට මට ලෝකයාට උන්වහන්සේ ධර්ම අවබෝධය ලබා දුන්නා. පූජනීය ගල්ලාපිටියේ ප්‍රේමරතන ගෞරවනීය නායක හමුදුරන් වහන්සේට නිදුක්ව නිරෝගීව තව চিරාත් කාලයක් මෙවැනි ධර්ම දේශනා සිදු කිරීමෙන් අපේ දහම් ඇස ආලෝකමත් කරන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා. අමා මහ නිවනින් සැනසෙන්නටම මේ ධර්ම දේශනා සිදු කිරීමේ ආනිශංසය උන්වහන්සේට යෝධ බල යෝධ ශක්තියක් වේවායි අපි සාදු නාද නම්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ගුවන්විදුලියේ ධර්මානුශාසනාවෙන් අපි සමුගන්නවා. ඔබ හැමෝටම සම්මා සම්බුදු සරණයි.